BNN 24. This is BNN 24 Prime Time. Live from Studio 24 in Colombo. ආයිබෝවන් සියල්ල එක් තැනකට BNN 24 රාත්‍රී 8 ප්‍රයිම් ටයිම් ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ සමගින් අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමුවන මම රිසාම් ජාෆර් මම සෞම්‍යා වික්‍රමසිංහ ප්‍රථමයෙන් දකිමු දවස උණුසුම් කළ පුවත් සිරස්තල. ආණ්ඩුවට එරෙහි විරෝධතාවට දහස් ගණනක සෙනගක් ගාලු මුවදුරට අර්බුදයට සමාව ඉල්ලන SB රජය වෙනුවෙන් පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපි ඔබතුමාලාගෙන් සමාව ගන්න කැමතියි. දහනවය බලාත්මක කරන්නේ නම් ජනාධිපතිවරයා සමග වැඩ කිරීමට සූදානම් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වාගෙන් ප්‍රකාශයක්. මුදල් ඇමති හා මහ බැංකු අධිපති ලබන 18 වනදා IMF බලා යයි. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකාරීත්වයට හිරු නොබසින අධිරාජ්‍යයේ ක්‍රිස් සිල්වවුඩ්. දේශපාලන අර්බුදය සහ ආර්ථික පරිහානිය හමුවේ පීඩාවට පත්ව සිටින ජනතාව පවතින රජයට සහ දේශපාලන තන්ත්‍රයට විරෝධය පළ කරමින් අද ගාලු මුවදර පිටියට රැස් වුණා. මෙම විරෝධතාවය නම් කර තිබුණේ නිර්පාක්ෂික ජනතා අරගලය ලෙසයි. සිවිල් කණ්ඩායම් විශ්වවිද්‍යාල සිසුන් පූජ්‍ය පක්ෂය ඇතුළු විශාල පිරිසක් බෙම විරෝධතාවය සඳහා පෙළගැසී සිටියා. මේ හයිලෙවල් මාර්ගයේ ඔස්සේ ගාලු මුවදර පිටියට පැමිණි විරෝධතාකරුවන් ඊට ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන්ද එක්ව සිටියා. මොරටුව විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් තවත් විරෝධතාවයක් ආරම්භ වූ අතර ඔවුන් ගාලු පාර ඔස්සේ කොළඹට පැමිණියා. කතෝලික ජනතාව කටුවාපිටිය දේවස්ථානයේ සිට වෙම විරෝධතා පාගමන ආරම්භ කළේ පාස්කු ප්‍රහාරයෙන් බියගිය හා වින්දතියෙන් බවට පත් වූ පිරිසට සාධාරණය ඉටු කරන ලෙස මල කරමින් මම පාස්කු ප්‍රහාරයේ වින්දිතෙක් මට මගේ දුවයි පුතයි මහත්තයයි තුන්දෙනාම නැති වුණා. මේගොල්ලෝ බලයට එන්නේ යුක්තිය සාධාරණ ඉෂ්ට කරනවා කියලා සියලු කතෝලිකින්වත් මේ රටේ ජනතාවවත් රවට්ටගෙන ඒත් දැන් වසර 3ක් වෙන්නත් වෙනවා. මේගොල්ලෝ තාම යුක්තිය ඉටු කරලා නැහැ. හැමෝම අරගෙන නිදොස් කොට නිදහස් කරනවා. අපි දෙදා බෝම්බ ගහගත්තේ මේ රටට යුක්තිය අවශ්‍යයි. කරුණා කරලා ඉල්ලන්නේ ගෝඨ දැන් හිටිය ඇති යන්න. ගිහිල්ලා මගේ රට නිදහස් කරන්න. මගේ රටේ දරුවන්ට මගේ රටට හොඳ අනාගතයක් හදන්න කියලා. විරෝධතාව සඳහා එක් වූ කොළඹ අගරදුගුරු අති උතුම් බැල්කම් කාදින රංජිත් හිමිපාණන් මේගමුව ග්‍රීන් පාර්ක් මණ්ඩපයේදී පැමිණ සිටි පිරිස ඇමතුවේ මෙලෙසින්. කටුවපිටියේ 100කට වැඩි අපේ සහෝදර ජනතාව සාන්ත සෙබස්තියන් දේවස්ථානයේදී මරණයට පත් වුණා. මේ සිද්ධිය අද ඇති වෙලා තියෙන තත්වයට බලපාන දෙයක් ලෙසයි මා දකින්නේ. අද බලයේ ඉන්න රජය එදා ඡන්දයට ඉදිරිපත් වෙද්දී ඒ සිද්ධිය සම්පූර්ණයෙන්ම ඒගොල්ලෝ පාවිච්චි කළා. ඒගොල්ලෝ ජාතීන් අතර සැකය ඇති කරන්නට කටයුතු කළා. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන්ට විරුද්ධව විවිධාකාරයේ බය ඇති කිරීම කරන්නට උත්සාහ කළා. අපි ඒ ප්‍රහාරයෙන් පස්සේ මුස්ලිම් ජාතිකයන්ට හිරිහැර කරන්න එපා කියලා කිව්වේ අපිට තේරුණා එදාම මේ මහ විනාශය පිටිපස්සේ කුමන්ත්‍රණයක් තියෙන්න පුළුවන් කියලා. දැන් අපිට එළිදරව් වේගන යනවා කුමන්ත්‍රණකාරයෝ කවුද කියලා. මේ කුමන්ත්‍රණකාරයන්ට බලය අල්ලගන්න පුළුවන්. නමුත් බලය ආරක්ෂා කරගන්න බැහැ. දෙවියන් වහන්සේගේ සාපය. ජාතිවාදය ආගම්වාදයේ අවශ්‍යලා මිනිසුන්ව කොටවලා බලය අල්ලගත්තට වැඩක් නැහැ. ඒ නිසා වෙන්නට ඇති අද වෙනකොට මේ රට කොයිම ආකාරයකටවත් ඉදිරියට ගෙනියන්න බැරි ව්‍යාකූල තත්ත්වයක් උදා වෙලා තියෙනවා.
අපි මේ රජයෙන් ඉල්ලා හිටිය පිට අවුරුදු 2ක් විතර අපිට මේ යුක්තිය ඉෂ්ට කරලා දෙන්න කියලා. නමුත් අද වෙනතුරු ඒ තීරණ වලින් වැඩි ප්‍රමාණයක් ක්‍රියාත්මක නොකර මුස්ලිම් මිනිසුන්ට විතරක් මේකේ වරද පටවලා ඒක පිටිපස්සේ හිටපු අනිත් බලවේග සේරම හංගන්නට කටයුතු කරමින් තිබෙනවා. ඒකට වැඩිච්ච සාපයක් තමයි අද මේ උදා වෙලා තියෙන්නේ. රාගම තේවත්ත බැසිලිකාව ඉදිරිපිටින්ද තවත් විරෝධතාවයක් ආරම්භ වුණා. හයිලෙවල් මාර්ගය මේගමුව මාර්ගය නුවර කොළඹ ප්‍රධාන මාර්ගය හා ගාලුපාරින් පැමිණි දහස් ගණනක විරෝධතාකරුවන් අද සවස වන විට ගාලු බෝදර පිටියට පිවිසියා. කලාකරුවන් සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් ඇතුළු විශාල පිරිසක් මෙම විරෝධතාවට සහාය පළ කරමින් ගාලු මූදුරට පැමිණියා. හැමෝම තමන්ගේ හඬින් විරෝධය පළ කරද්දී අපිට මේ විරෝධය තවත් සුවිශේෂී කණ්ඩායමක් අපේ කැමරාවට අහු වුණා. ඒ තමයි කතා කරන්න අපහසු ඇහෙන්නේ නැති පිරිසක්. මම දකිනවා මේ රජයක් තියෙනවා. රජය සමාජයට මේක සිංහලද දෙමළද මුස්ලිම්ද එහෙම කියලා ભેදයක් නැහැ. මේ හැමෝටම මිනිස්සු. හැමෝම මිනිස්සු. මේක රජය පිළිගන්නේ නැහැ. අපි ඡන්දේ දෙනවා. අපේ ඡන්දෙන් මේගොල්ලෝ යනවා. අපි ගිහිලා අපි ඡන්දේ දුන්නාට පස්සේ අපිට හැමතැනම බාධක. අපි ගොඩක් අසරණ කරලා තියෙනවා. මේගොල්ලෝ ඡන්දේ අරගෙන 69 ලක්ෂයක් අරගෙන මේකට තේරෙන්නේ නැද්ද මේක? ඇත්තටම මේ ඔක්කොම මේ මණ්ඩලයේම හොරු ඉන්නේ. අපිට හරි ලැජ්ජයි ලංකාව ගැන. මේ ආරක්ෂාවට හැංගිලා මාලිගාතුවේ ඉන්න රටේ මතුව ඇති තත්ත්වයේ සම්බන්ධයෙන් සමාව අයද සිටින බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පවසනවා. එම පක්ෂයේ හිටපු අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කළා. වරුවක් දෙකක් සමහර අය දවසක් පෝලිං වල ඉන්නකොට තෙල් ටිකක් ගන්න ගෑස් කෑන් එකක් ගන්න ඒ මිනිස්සු ගෝඨා ගෙදර පළ පීන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. ඒ අය පාරට බහැලා අපට සාප කරන එක ගැන අපි පුදුම වෙන්නේ නැහැ. බෙහෙත් ටිකක් නැති වුණොත් ඒ සියලු චෝදනාවන් රජයට ජනාධිපතිතුමාට කරන එක ගැන පුදුම වෙන්නේ නැහැ. ඒ නිසා ඔය ස්වේච්ඡාවෙන් එළියට බහැලා ජනාධිපතිතුමාට අගමැතිතුමාට රාජපක්ෂවරුන්ට අපේ ආණ්ඩුවට අපිට බනින පිරිස් ගැන අපේ වෛරයක් නැහැ. අපි ඒ අයට කියන්න කැමතියි මාලා මේ විදිහට දුක් ගැහැට පිළිබඳව අපි ඊටම සංවේදී. ඒ වගේම අපිටත් මේ ගැන විශාල දුකක් වේදනාවක් තියෙනවා. ඔබතුමාලට මේ වෙලා තියෙන හිරිහැරේ කරදරය ගැන රජය වෙනුවෙන් පොදු ජන පෙරමුණ වෙනුවෙන් අපි ඔබතුමාලාගෙන් සමාව ගන්න කැමතියි. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක සාකච්ඡා කිරීම තුළම අපිට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සහ ජෛක සංවිධානයේ සංවිධාන හරහා යම් යම් ණය සහ ආධාර ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය හොඳ අතට තල්ලු කරගෙන යන්න පුළුවන් කියන දැඩි විශ්වාසය මගේ තියෙනවා. ප්‍රශ්න ටික අවසන් කරලා ආපහු නැවත නව වටයකින් නව පුනර්ජීවන යුගයක් ආරම්භ කිරීමේ ශක්තිය අපිට ලැබෙනවා. මොකද 2009 අපි මේ විදිහම කිරවීමක් කිරවෙලා අපි 2015 වෙනකොට ආසියාවේ වේගෙන්ම සංවර්ධනය වෙන රට බවට පත් වුණා. විපක්ෂයේ කිව්වට ගෙදරපළ කියලා එහෙම යන්න බෑ වගේ යුතු ජනාධිපතිවරු. එහෙම ගියොත් රට සම්පූර්ණයෙන් අරාජික වෙනවා. සම්පූර්ණයෙන්ම අරාජික. දැන් පහුගිය දවස්වල ආණ්ඩු පක්ෂයේ ගොඩාක් දෙනෙක් ස්වාධීන වුණා. හැබැයි මේ ස්වාධීන වෙච්ච සියලුම දෙනා අයින් කරපුවාමත් පොදු ජන පෙරමුණු රජයට 117ක් තියෙනවා. ඒ නිසා මේ ආණ්ඩුවේ ස්ථාවරත්වය පිළිබඳව අපිට එහෙම ලොකු සැකයක් නැහැ. ගෙවල් වල පැය 7ක් 8ක් විදුලිය නැතුව ඉන්නකොට මටත් යන්න හිතෙනවා බෝඩ්ඩයක් අරගෙන. මටත් යන්න හිතෙනවා. ඉතින් ඒක තමයි හැටේ. මොකද කියන්නේ කියලා විදුලිය දියව් කියලා මට ඉතින් යනවා. මෙරටට අවශ්‍ය ඉන්ධන ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපීම සඳහා ඉදිරි මාස 6 තුළ ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 3ක පමණ බාහිර ආධාර අවශ්‍ය වනු ඇති බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. රොයිටර් පුවත් සේවය සමග අදහස් දක්වමින් මුදල් අමාත්‍යවරයා මේ බව පවසා තිබුණා.
මේ අතර අලි සබ්රි මහතා ලබන 18 වනදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කිරීම සඳහා වොෂින්ටනය බලා පිටත්ව යාමට නියමිතයි. ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය අද වන විට දැක්වුණේ රුපියල් 321ක් ලෙසයි. විදේශ මාධ්‍ය වාර්තා කළේ රුපියලේ අගය තවදුරටත් පහළ යාම හමුවේ රුපියල ලෝකයේ ඇති දුර්වල ක්‍රියාකාරී මුදල් ඒකකයක් බවට පත්විය හැකි බවයි. ගත වූ මාසය තුළ පමණක් ශ්‍රී ලංකා රුපියල ඩොලරයට සාපේක්ෂව 132කින් පමණ අවප්‍රමාණය වුණා. ඩොලරේ අගය ඉහළ යාමත් සමග මෙරට ආහාර ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවලද මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබෙනවා. වෙළඳ භාණ්ඩ මිල ගණන් ඉහළ යාමට විසඳුමක් ලෙස ලංකා සතු සහරහා සහනදායින් බිල ගණන් යටතේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය පාරිභෝගිකයින් හට ලබා දීමට කටයුතු කර තිබෙනවා. එම සහන මල්ලට සහල් කිරිපිටි සීනි සහ තේ කොළ ඇතුළත්. ගෑස් පොලිමේ ඉඳලා එනකොට ගෑස් එක අරන් ආවා. හාල් පොලිමේ හාල් කිලෝ පාගත්තා. හාල් කිලෝ උයා ගන්න වෙලාවක් නැහැ. රැට කරන්ට් කපනවා. ඉතින් හාල් කිලෝ ගන්න සීනි කිලෝ ගන්න ඒක තමයි ඉන්නේ. අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීමේ රාජ්‍ය යාන්ත්‍රණයෙන් ලෙසට සතුස හඳුන්වා දී තිබුණත් බොහෝ සතුස ආයතනවල අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් දක්නට ලැබෙනවා. මේවා කුණු වෙලා නේද? මේවා පාවිච්චි කරගන්න බෑනේ. මේ අතර මීට පෙර ඉහළ නොදමූ ඖෂධ පිළිගණන්ද 120කින් ඉහළ දැමීම සඳහා ඖෂධ ආනයනකරුවන්ට ජාතික ඖෂධ නියාමන අධිකාරිය අවසර ලබා දුන්නා. කෙසේ වෙතත් එම අධිකාරිය සඳහන් කළේ දැනට මිල ඉහළ දමා ඇති ඖෂධ සඳහා මෙම මිල වැඩිවීම අදාළ නොවන බවයි. වෙළඳ පොළ භාණ්ඩ මිල ගණන් දිනෙන් දින ඉහළ යාමත් සමග මෙරට උද්දමනයද ඉහළ යමින් පවතිනවා. මේ වන විට උද්දමනය දැක්වෙන්නේ 18.7ක් ලෙසයි. එම අගය පසුගිය මාසයේ දැක්වුණේ 17.5ක් ලෙසයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේ උද්දමනය ඉහළ යාම ඉදිරි මාස කිහිපය තුළදීද අපේක්ෂා කරන බවයි. ඊළඟ මාස තුනේ උද්දමන කියන එක දැන් වෙලා ඉවරයි. එතකොට ඒක 125 20ට වැඩි වෙලා 25 28 වෙන එක නවත්තන්න ඉදිරි මාස තුන ඇතුළත කාටවත් බෑ. it's already too late. it's already happened. අපි අද ගන්න එකේ ප්‍රතිඵල සම්පූර්ණයෙන් එන්නේ මාස 6ක් විතර ගිහිල්ලා. දැන් අද ගත්ත එකේ ප්‍රතිඵල මාස 3කින් දකින්න බෑ. එතකොට මේ වෙච්ච දේ වෙලා ඉවරලා ඔය විදිහට යයි. අපි මුදල් ප්‍රතිපත්තිය තද කරා කියලා හෙට බලාපොරොත්තු වෙන්න එපා. ඉන්ෆ්ලේෂන් එක අනිත් පැත්ත හැරෙයි කියලා වෙන්නේ නැහැ. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ නිකුත් කළ නිවේදනයකට අනුව මාර්තු මාසයේ අවසන් වන විට මෙරට විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.93ක් දක්වා තවදුරටත් පහළ ගොස් තිබුණා. එහි දැක්වෙන්නේ විදේශීය මුදල් සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 1.72ක් දක්වා පහළ ගොස් ඇති අතර රන් සංචිත ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් මිලියන 29ක් දක්වා පහළ ගොස් ඇති බවයි. පසුගිය මාසයේදී මෙරට විදේශ සංචිත ප්‍රමාණය දැක්වුණේ ඇමරිකානු ඩොලර් බිලියන 2.31ක් ලෙසයි. විදේශ මුදල් සංචිත ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් බිලියන 2.02ක් ලෙස දැක්වුණු අතර රන් සංචිත ප්‍රමාණයද ඇමරිකානු ඩොලර් මිලියන 97.7ක් ලෙස දැක්වුණා. ඒ අනුව පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී විදේශ මුදල් සංචිත මෙන්ම රන් සංචිතවලද පහළ යාමක් දක්නට ලැබුණ අතර නිල සංචිත වත්කම 16.1කින් මාර්තු මාසයේදී පහළ ගොස් තිබුණා. මෙවැනි තත්ත්වයක් හමුවේ ශ්‍රී ලංකාවට ලබන ජූලි මාසයේදී ඇමරිකානු ඩොලර් බිලියනයක පමණ ණය ගෙවීමට සිදුව තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඊයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී සඳහන් කළේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. පවතින මෙම මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමට තවත් කොපමණ කාලයක් ගත වෙයිද? ආර්ථිකය අපි කවුරු වෙල මොනවා කරත් එක සැරේට මේක සූච්චයක් දානවා වගේ අනිත් පැත්තට හරවන්න බෑ. ඒ කියන්නේ මේ තියෙන ආර්ථික අපහසුකම් ජනතාවට රටට සිදුවෙන දේවල් තවත් කාලයක් යම්කිසි ආකාරයකට ඉවසීමෙන් ඉන්න වෙනවා. මට ලොකු විශ්වාසයක් තියෙනවා අනිත් පැත්තට හරවන් එන්න පුළුවන් කියන විශ්වාසය තියෙනවා. ආර්ථික ප්‍රතිපත්ති නිවැරදි කිරීමෙන්ම පමණක් අනිත් පැත්තට හරවන් උඩ ගේන්න බෑ. ගේන්න පුළුවන්. ඒක කොච්චර කාලෙකින්ද මේක ගේන්න යන්නේ මාසෙකින්ද දෙකකින්ද අවුරුද්දකින්ද කියන එක අනුව ජනතාවට මේක විඳවන්න තියෙන කාලයත් වැඩි වෙනවා. මේක ඉක්මනින්ම කෙටිම කාලෙක උඩ ගේන නම් ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. සමාජ ස්ථාවරත්වය අත්‍යවශ්‍යයි. නමුත් දැනට පවතින දේශපාලන අස්ථාවර බවක් සහ සමාජ අස්ථාවර බවක් ඒ දෙක විසඳලා ආවොත් අපිට හැකි ඉක්මනින්ම මේක අනිත් පැත්තට හරවලා උඩට ගෙනල්ලා ස්ථාවර මට්ටමේ එතන ඉඳලා හොඳ වේගකින් සාරව ඉදිරියට ගමන් කරන්න පුළුවන්.
රටේ පවතින ආර්ථික අර්බුදය මධ්‍යයේ සාමකාමී රැස්වීම් සහ සාමකාමී විරෝධතා අතරතුර අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම් තහවුරු කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පෙන්වා දෙන්නේ මෑතකදී හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සහ සමාජ මාධ්‍ය අවහිර කිරීම පිළිබඳව තමන් දැඩි කනස්සල්ලට පත්ව ඇති බවයි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය පවසන්නේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමේ සහ සමාජ මාධ්‍ය අවහිර කිරීමේ අරමුණ රට තුළ පවතින අර්බුද හමුවේ මතුවන සාමකාමී විරෝධතා අධෛර්යමත් කිරීම හෝ වැළැක්වීම බවයි. විරෝධතාකරුවන් විසිරුවා හැරීම සඳහා අධික ලෙස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර භාවිතා කිරීම හෙලා දකින බවදෙම කවුන්සිලය පවසනවා. සිසුන්ට මානව හිමිකම් අපේක්ෂකයින්ට සහ අනෙකුත් අයට සාමකාමී විරෝධතා දැක්වීමට ඉඩ දෙන ලෙසත් ඔවුන්ගේ දේශපාලන අදහස් නිදහසේ බෙදා ගැනීමට ඉඩ දෙන ලෙසත් මානව හිමිකම් කවුන්සිලේ විශේෂඥයින් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. එම කවුන්සිලේ වැඩිදුරටත් පවසන්නේ ඉහළ යන උද්දමනය ඉන්ධන සහ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟීමෙන්ම විදේශ විනිමය හිඟකමේ ප්‍රතිඵලයක් ලෙස දිගුකාලීන විදුලි කප්පාදුවකින් ශ්‍රී ලාංකික ජනතාව පීඩාවට පත්ව ඇති බවයි. දරිද්‍රතාවයේ වෙසෙන මිලියන සංඛ්‍යාත පුද්ගලයින්ට සහ බරපතල රෝගී තත්ත්වයන් ඇති පුද්ගලයින්ට ඖෂධ හෝ රෝහල් වෙත ප්‍රවේශ වීමට අපහසුතා ඇති කරමින් ආර්ථික අර්බුදය දැනටමත් දරුණු තත්ත්වයකට උග්‍ර වී ඇති බව කවුන්සිලේ පවසනවා. පවතින අර්බුදවලට විසඳුම් ඉල්ලා ජනාධිපතිවරයාගේ නිවස ඉදිරිපිටට රැස්ව ජනාධිපතිවරයාව දුහුරෙන් ඉල්ලා අස්වන ලෙස බල කරමින් සාමකාමී විරෝධතාවේ නිරත වූ පිරිසට ආරක්ෂක අංශ කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල කිරීම හමුවේ ගැටුම්කාරී තත්ත්වයක් ඇති බවද ඔවුන් පෙන්වා දෙනවා. ඔවුන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටින්නේ සියලුම මානව හිමිකම් වලට ගරු කිරීම සහ ආරක්ෂා කිරීම සහතික කරන ලෙසයි. ශ්‍රී ලාංකික ජනතාව සමග නිර්මාණශීලී සහ විවෘත සංවාදයක නිරත වන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් වැඩිදුරටත් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් වැඩිදුරටත් පවසන්නේ ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීම සඳහා දේශපාලන ප්‍රතිසංස්කරණය සහ විරෝධතාකරුවන් සමග විවෘත හා අව්‍යාජ සංවාදයක් ශ්‍රී ලංකා රජයෙන් අපේක්ෂා කරන බවයි. මේ අතර යුරෝපා සංගමයේද සිය සමාජික රටවල තානාපති කාර්යාල මෙන්ම මහකොමසාරිස් කාර්යාල සමගද එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ සාමකාමී අයුරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකම් ලෙස සැලකිය හැකි බවයි. එබැවින් සියලු පාර්ශවවලට සාමකාමීව කටයුතු කරන ලෙස එම සංගමය ඉල්ලා සිටිනවා. හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක තීරණයක් ලෙස පෙන්වා දෙන යුරෝපා සංගමය සියලු පාර්ශවවලින් ඉල්ලා සිටින්නේ ශ්‍රී ලාංකිකයින්ට අහිතකර ලෙස බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය සහ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙසයි. ඔවුන් අවධාරණය කරන්නේ රටේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මක වන අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ නැවතත් තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කළ යුතු බවයි. VNN24 තුලින් දැන් කෙටි විරාමයක්. විරාමෙන් පසු තවත් පුවත් බලාපොරොත්තු වන්න. ඔබ නැවතත් VNN24 සමගින් 19 වන සංශෝධනය බලාත්මක කර ජනාධිපතිවරයා සතු බලතල අඩු කරන්නේ නම් ඔහු සමග එක්ව කටයුතු කිරීමට සූදානම් බව සමග ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂිද සිල්වා මහතා පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ජනතාව අතර විශ්වාසය ගොඩනැගීමකින් තොරව පවතින අර්බුදයට විසඳුම් සෙවිය නොහැකි බවයි. ඉන්ද්‍රජිත් කුමාරස්වාමී හිටපු අධිපතිවරයාට කොච්චරනම් මේ කට්ටිය කලින් මෙච්චර කල් බැන්නද? එහෙමනම් එතුමාව පත් කළා ප්‍රධාන ආර්ථික උපදේශක හැටියට ජනාධිපතිවරයාට. ඊළඟට ඔහු සමග වැඩ කරපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා අද මහ බැංකුවේ අධිපතිවරයා හැටියට පත් කළා. ඔය දෙන්න තමයි 2015 ඉඳන් 2019 වෙනකන් මහ බැංකුවේ හිටියේ. එතකොට එහෙනම් ඇයි මේ දෙන්න පත් කරේ? මේ පත් කිරීමෙන් පිළිගන්නවා 17 18 19 ඔවුන් දෙදෙනා විසින් කරගෙන ගිය ප්‍රතිපත්තිය හරි කියලා. අපිට අවශ්‍ය වෙලා තියෙන්නේ ව්‍යවස්ථා ගැටලුවක් නැතුව අලුත් ආණ්ඩුවක් ලබාගෙන ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කඩිනම් පියවර ගන්න. ඉතින් ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුයි කියන තැන තමයි අපි ඉන්නේ. නමුත් මේක වහාම කරගන්න බැරි නම් වහාම කළ යුතු වැඩ කටයුත්තක් තියෙනවා. ඒ තමයි 20 අහෝසි කරලා 19ට අනේ. 19 බලාත්මක කරලා මේ ජනාධිපතිවරයා යටතේ ආණ්ඩුව බාර ගන්නකෝ ඔබතුමාලා බාර ගන්නවද? ඔව් අපිට හැකියාවක් තියෙනවා. එවැනි අවස්ථාවක ඉදිරිපත් වෙන්න. අපි බෑ කියලා නැහැ. අපි කියන්නේ රැවුලයි කඳයි දෙකම බෑනේ ආණ්ඩුවට. අපි මේක කරන්න. හැබැයි අපි කරන්න නම් අපිට යම්කිසි බලයක් තියෙන්න බෑ මේක කරන්න. 19 බලාත්මක කරොත් අපිට පුළුවන් යම්කිසි එකඟතාවයකට එන්න. හැබැයි මේ එකඟතාවයට එන්නේ කෙටි කාලීන අන්තර්කාලීන ආණ්ඩුවකට.
දෙවයින ආශ්‍රිත නැගෙනහිර පහළ වායු ගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් ඉදිරි පැය කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ප්‍රබල අකුණු සමග වැසී ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පවසන්නේ බොහෝ ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇතිවිය හැකි බවයි. පවතින වැසි සහිත කාලගුණය සමග පෝෂක ප්‍රදේශවලට වැසි පතිත වීමෙන් ජලාගාරවල ජලමට්ටම් ඉහළමින් පවතින බව ජලාශ භාර ඉංජිනේරුවන් පවසනවා. අප වාර්තාකරුවන් පවසන්නේ බෞසා කැලේ ජල පෝෂක ප්‍රදේශයට මස්කෙලිය ශ්‍රීපාද නල්ලතන්නිය සහ සාමමල යන ප්‍රදේශවලට තද වර්ෂාව පතනය වූ බවයි. දිවයිනේ අද දිනේ ගත්තත් පෙර දිනවලට සාපේක්ෂව මේ උදේ කාලේ වැසි තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාවක් තියෙනවා. මේකට ප්‍රධානම හේතුව දිවයිනේ නැගෙනහිර වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු මුහුදේ තියෙනවා පහළ වායු ගෝලයේ කැළඹෙන ස්වභාවයක්. එතකොට මේ තත්ත්වයටදී උදේ කාලේ දිවයිනේ සමහර ස්ථානවලට තනින් තන වැසි හෝ ගියුණු සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙනවා. නමුත් අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලේ ගත්තම දිවයින පුරාම වැසි හෝ ගිගුණු සහිත වැසි තත්ත්වයන් වර්ධනය වීමේ තත්ත්වයක් තමයි තියෙන්නේ. හැබැයි ඒ තත්ත්වයේ බොහෝ විට අද සිට ගත්තම 14 වෙනි දින දක්වාම අඩු වැඩි වෙමින් පවතිනවා. කෙසේ නමුත් මේ තත්ත්වය යටතේ අපිට විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලටත් සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබෙන හින්දා ඒ ජලාශවල යම් මට්ටමකට ජල මට්ටම ලැබීමේ හැකියාවකුත් තියෙනවා. විදුලි බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද දවසේද පැය 2ක විදුලිය විසඳ කිරීමක් සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් ලංකා විදුලිය බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා. මේ අතර අදත් ගෑස් සහ ඉන්ධන ලබා ගැනීම සඳහා ජනතාව දිගු පෝලිම් වල රැඳී සිටියා. අද පසුරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ ඒ සිට එල් දක්වා කලාප සඳහා පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. එමෙන්ම P සිට W කලාපය සඳහා පසුරු 3 සිට රාත්‍රී 10 දක්වා කාලය තුළ පැය 2ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනු ඇති. හෙට දිනේ ඒ සිට එල් දක්වා කලාපය සඳහා පසුරු 3 සිට රාත්‍රී 9 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. එබැවින්ම කොළඹ ප්‍රමුඛතා ප්‍රදේශ සඳහාද හෙට දවසේ විදුලිය විසන්ධි කිරීමටයි සැලසුම් කර ඇත්තේ. ඒ අනුව පසුරු 6 සිට රාත්‍රී 9:30 දක්වා කාලය තුළ පැය 3යි විනාඩි 30ක කාලයක් විදුලිය විසන්ධි කෙරෙනවා. මේ අතර ලබන සතියේ සඳුදා සහ අඟහරුවාදා දෙදින සඳහා පැය 4ක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසම පවසනවා. ලබන සතියේ මුල සිට විදුලිය කැපීමේ අඩුවීමක් අපිට නිරීක්ෂණය වෙනවා. ඒ වගේම 13, 14, 15 කියන සිංහල සහ දෙමළ අවුරුදු තියෙන 13, 14ත් ඒ වගේම මහසිකුරාදා වන 15 වෙනිදාත් කිසිම විදුලි කප්පාදුකින් තොරව මහජනතාවට කාලය ගත කිරීමේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. 11, 12 යන දවස් දෙකේ සඳුදා සහ අඟහරුවාදා විදුලි කප්පාදුව පැය 4 දක්වා අඩු වෙලා තියෙනවා. මේ අතර අද ගාල්ල විදුලිය පොදු සේවක සංගමයේ පැවැත් වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් පැවසුවේ විදුලිය බල මණ්ඩලයේ සතු රථවාහන සඳහා අවශ්‍ය ඩීසල් නොමැතිකම හේතුවෙන් විදුලිය බිඳ වැටුම් සකස් කිරීම සඳහා යාමට හැකියාවක් නොමැති බවයි. ඇත්තටම මේ වෙනකොට විදුලි මණ්ඩලයේ වාහන වලට විශේෂයෙන් පාරිභෝගික මධ්‍යස්ථාන වල වාහන වලට ඉන්ධන ලබා ගැනීම පිළිබඳ බරපතල අර්බුදයක් පැනනගලා තියෙනවා. මොකද සමස්තයක් විදිහට ගත්තාම මේ පහුගිය කාලයේ පුරාම විදුලි මණ්ඩලයේ විශේෂයෙන්ම විදුලි අධිකාරිවරුන් සෑහෙන කැපවීමක් කළා. ඔවුන්ගේ සමහරවල් පුද්ගලික සම්බන්ධතාවක් තමයි ඉන්ධන ලබා ගැනීම සිදු කළේ. හැබැයි මේ වෙනකොට විශේෂයෙන්ම ඉන්ධන එක්ක තියෙන මේ පෝලිම් එක්ක විදුලි මණ්ඩලයට ප්‍රයොරිටි දෙන. එහෙම නැත්නම් ප්‍රමුඛතාවයේදීම සිදු නොවන තත්ත්වයකටපත් වෙලා තියෙනවා. ඒතකොට ඒකත් එක්ක එක පැත්තකින් විදුලි මණ්ඩලයට මේ කාර්යය සිදු කිරීමට අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය නොමැතිවීමෙන් මේ වෙනකොටත් ලංකාවේ බොහෝ පාරිභෝගික සේවා මධ්‍යස්ථානවල වාහන 1, 2 දැන් නතරලා තියෙන්නේ. මොකද අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ලබා ගන්න බැරුව. මේ අතර අද දිවයිනේ ඇතැම් ස්ථානවල ගෑස් ඉන්ධන සහ භූමි තෙල් පෝලිම් දක්නට ලැබුණා. අද පෙරවරුවේ ඇබිලිපිටිය සමුපකාර ගෑස් අලෙවිසැල ඉදිරිපිට පාරිභෝගිකයින් විශාල පිරිසක් එක්ව සිටියා. නමුත් පැමිණීමට තිබූ ගෑස් තොගය නොපැමිණීම හේතුවෙන් එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. එම පිරිස ඇබිලිපිටිය රත්නපුර ප්‍රධාන මාර්ගයේ මොරකැටිය හන්දියේ අසලින් අවහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ගාල්ල ගණගොඩ ප්‍රදේශවාසීන් ගාල්ල මාපලගම ප්‍රධාන මාර්ගය අවහිර කරමින් අද විරෝධතාවයක නිරත වුණා. ඒ දින ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයට ගෑස් නොලැබීම පිළිබඳ විරෝධතාවය පළ කරමින් මේ අතර හැටන් නගරේ සහ කොටගල ප්‍රදේශයේ පිහිටි භූමි තෙල් බෙදා හැරීමේ මධ්‍යස්ථානවල දිගු පෝලිම් දක්නට ලැබුණා. VNN24 තුලින් තවත් කෙටි විරාමයක්. විරාමෙන් පසු තවත් පුවත් බලාපොරොත්තු වන්න.